ආයිබෝන් දරුවනේ හතවසර ඔයාලගේ අද ගේන මම මේ දෙවෙනි වීඩියෝ එක මේකෙදි බලන්න පොඩ්ඩක් අපි ගිය පාඩම් ටික ඔයාලා බලන්න ඇති ඒ වගේම අද පාඩමත් හොඳින් අධ්‍යයනය කරලා මේ පාඩම අපි ඉක්මනින් ඉවර කරන්න උත්සාහ කරමු එතකොට මේක පාඩම නැවත ඔයාලා බලලා මේ පාඩම් ටික හරියට අවබෝධ කරගන්න 2021 දී අපි 8 වසරට යන්න සූදානම් වෙලා ඉන්නේ. තව පොඩි දවස් කාලයයි තියෙන්නේ ටික දවසයි. ඒකෙදි එහෙනම් අපි බලමු මේ පාඩම් ටික කොහොමද ඔයාලට අවසන් කරන්න කියලා. 2021 දී අපි කරන ආකාරය පිළිබඳව ඔයාලට දැනුවත් කරන්න YouTube හරහා ඒ වගේම අදත් මම කියනවා ඔයාලගේ තව සම්බන්ධ නොවෙච්ච යාළුවෝ ඉන්නවනම් අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න කියලා දැනුම් දෙන්න යාළුවෝ හම්බ වෙනවා ඇති. මේ පාඩම් ටික අපි ඉක්මනින් ඉවර කරන්න ඕන. ඒ නිසා අපි ඉක්මනින් පාඩම් ටික කරගෙන යමු. එහෙනම් පුතේ අපි එදා වීඩියෝ එකෙන් කරා 10 වෙනි පාඩම. අද මම කරන්න ලෑස්ති ඔයාලට 11 වෙනි පාඩම. බලන්න දරුවනේ 11 වෙනි පාඩමේ මොකද්ද තියෙන්නේ? 11 වෙනි පාඩමේ තියෙනවා මොකද්ද තියෙන්නේ? මලෙයි කියන කොටස. මොකද්ද මේ මලෙයි කියලා කියන්නේ? මොකද්ද දරුවනේ මලෙයි කියන්නේ? මලෙයි කියන්නේ මොකද්ද? මලෙයි කියන්නේ වැස්ස. මොකද්ද මලෙයි කියන්නේ? වැස්ස. මලෙයි. බලන්න මේ කොහොමද ඒක අපි ලියන්නේ? ලියනකොට මේකේ බලන්න ලියනකොටත් පුතේ මේකේ ලියන ක්‍රමයක් තියෙනවා. මොකද ලයනු තුනක් තියෙනවා ලයනු තුනේ මේ මලෙයි තමයි වැස්ස. මලෙයි. මේක තමයි වැස්ස. මෙහෙම අපි ලිව්වොත් මේක කන්ද වෙනවා. මෙහෙම ලිව්වොත් කන්ද වෙනවා. මේක මලෙයි. එහෙනම් මේකෙදි එහෙනම් අපි කොහොමද ගන්නෙ? උඩින් ලියපු එක තමයි මේක තමයි වැස්ස. එහෙනම් දරුවනේ මේ වැස්ස කියන මාතෘකාව යටතේ බලමු ඉස්සෙල්ලා තියෙනවා රූප සටහන් ටික බලලා අපි ඉමු. මොකද්ද රූප සටහන? පළවෙනි රූප සටහනේ තියෙනවා බලන්න ඒකටම දීලා තියෙනවා. ඔයාලා මේක මම දන්නවා දැන් ඔයාලා ළඟ මේ වීඩියෝ එක පටන් ගන්න කලින් ළඟ තියාගන්න හැම වෙලෙම පැන්සලක් තියාගන්න. මොකද්ද හේතුව? නොදන්න වචන ආවොත් මේ වචන ඔයාලා ලියා ගන්න ඕන සිංහලෙන්. ඒ විදිහට අපි මේක කරගෙන යනකොට ඔයාලට මේ වචන නිකම්ම මතක හිටිනවා. මේ වචන නොදන්න වචනේ පමණක් සිංහලෙන් ලියා ගන්න. බලන්න පළවෙනි එකේ තියෙනවා පළවෙනි රූප සටහනේ කුඩයක්. මොකක්ද තියෙන්නේ පළවෙනි රූප සටහනේ කුඩයක් තියෙනවා. එතකොට මේ කුඩේ අල්ලගෙන ඉන්න තැන පාතියෙන් තියෙනවා රූප සටහනට පාතිය වචනයක්. මොකක්ද ඒ වචනේ? මලෙයි. ඊට පස්සේ තියෙනවා ඉර තියෙන රූප සටහන. මලෙයි කියන්නේ එහෙනම් වැස්ස ලියා ගන්න එක. ඊළඟ එක සූඩු. මොකද සූඩු කියන්නේ? සූඩු කියන්නේ උණුසුම. සූඩු කියන්නේ උණුසුම. පළවෙනි එක වැස්ස ඊළඟට සූඩු කියන්නේ උණුසුම. ඊට පස්සේ මැද තියෙනවා එකක්. බලන්න මැද තියෙන එකේ මොකද්ද තියෙන්නේ? මින්නල්. මින්නල් කියන්නේ විදුලි කෙටීම. මින්නල් කියන්නේ එහෙනම් විදුලි කෙටීම. ඊළඟ එක බලන්න ඊළඟට තියෙනවා සුදු පාට වෙලා වලාකුළු වගේ මීදුම. මොකද්ද? පනිමූට්ටම්. පනිමූට්ටම් කියන්නේ මොකේද දරුවනේ? මීදුම. පනිමූට්ටම් කියන්නේ මීදුම. ඊට පස්සේ ඒක ඉස්සරහින් ගෙලින් තව එකක් තියෙනවා ලස්සනට ඉර පායලා තියෙනවා ඒ රූප සටහනේ වලාකුළු පේන්න තියෙනවා. එහෙනම් මේකේ තියෙනවා මොනවද වැටලා තියෙන්නේ? අවුව වැටලා තියෙනවා. ඒකට මොකද්ද කියන්නේ? වෙයිල්. වෙයිල් කියන්නේ අවුව. ඊළඟ එක තියෙනවා පුයල්. පුයල් මේ මෑතක ඔයාලට මතක ඇති වචනේ ඇහෙන්නේ නැති කුණාටුව කියන වචනේ. කුණාටුව. මේ බලන්න එහෙනම් ඒකේ කුණාටුවක් කියන එක තියෙනවා. පුයල් කියන්නේ කුණාටුව. ඊළඟ රූප සටහනේ අපේ ලංකාවේදී අපිට දකින්න නැති දෙයක් තියෙනවා. මොනවද? හිම වැටිලා පේනවා. හිම කාලෙට අපි කියන්නේ මොකද්ද? දැන් මේ දෙසැම්බර් මාසෙදී ගොඩක් සීතලයි. කුලිර්. මොකද්ද කියන්නේ? කුලිර්. කුලිර් කියන්නේ සීතල. එහෙනම් වචන ටික නැවත බලමු. මලෙයි, වැස්ස, සූඩු, උණුසුම, මින්නල්, විදුලි කෙටීම, ඊළඟට පනිමූට්ටම් මීදුම, වෙයිල්, අවුව, පුයල්, කුණාටුව, කුලිර්, සීතල.
මොකද්ද කියන්නේ? කුලිර සීතල. එහෙනම් බලන්න මේ වචන ටික දැන් දන්නවා. වචන ටික ඔයාලා ලියා ගන්න ඇති. ඊළඟට සෙට් පාඩු දෙක පිටු 145 තියෙනවා මොකද්ද? පළවෙනි එකේ මේකේ තේරුම් ලියා ගන්න. පළවෙනි එක තියෙනවා මින්නල්. මින්නල් කියන්නේ කෝකේද අපිට? මින්නල් කිව්වේ අපි දන්නවා මොනවද? විදුලි කෙටීම. ඊළඟ එක තියෙනවා අංක 2 වෙයිල්. වෙයිල් තියෙනවා දවල්ට වැටෙන්නේ. මොකද අවුව වැටිච්චාම වෙයිල් කියන්නේ අවුව. තුන්වෙනි එක තියෙනවා පනිමූට්ටම්. පනිමූට්ටම් කියන්නේ මොකද්ද? මීදුම. මීදු පනි කියනවා පින්නට. පිනි බිඳුව පනි. පනි තුලි කියන්නේ පිනි බිඳු. එහෙනම් පනි කියන්නේ පින්න. පින්නත් එක්ක තමයි මේ මීදුම හැදෙන්නේ. එහෙනම් පනිමූට්ටම් කියන මීදුම ඒ වචන දෙක එකතු වෙච්චාම. ඊළඟ හතරවෙනි එක පුයල් කුණාටුව. ඊළඟ පහ තියෙනවා අපි මේ කතා කරන පාඩමේ නම මොකද්ද? මලෙයි. මලෙයි කියන්නේ මොකද්ද? වැස්ස. 6 සූඩු. 6 වෙනි එක තියෙන සූඩු අපි කතා කරා සූඩු උණුසුම අපිට දාඩි දාන්නේ මේ උණුසුම තියෙන හින්දා. ඊළඟට ඒකේ විරුද්ධ පදේ තමයි කුලිර. සූඩු කියන එකේ විරුද්ධ පදේ කුලිර. කුලිර කියන්නේ සීතල. හරි නේද? මින්නල්, විදුලි කෙටීම, වෙයිල් අවුව, පනිමූට්ටම් මීදුම, ඊළඟට පුයල් කුණාටුව, මලෙයි වැස්ස, සූඩු උණුසුම, කුලිර සීතල. හොඳයි. එහෙනම් ඊටගෙන පාත් එකට යන්. මොකද්ද පාත් එකේ තියෙනවා පුතේ අපි උඩින් බලපු වචන ටික පල්ලෙහාට දාන්න තියෙනවා. ඒ වචන ටික දාන්න කලින් මේකේ මම තේරුම් ටික කියන්නම්. ඒ තේරුම් ටික ඔයාලා සිංහලෙන් ලියා ගන්න. ගන්න පැන්සල අතට. පැන්සලෙන් අරගන්න. එහෙම නැත්නම් අපි සටහන් පොතේ මේ ටික ලියා ගන්න අංකය දාලා ලියාගෙන ඒ වචනේ දෙමළ වචනේ ඉස්සරහින් ලියන්න. බලන්න පළවෙනි එක. මොකද්ද පළවෙනි එක? කියවන්න බලන්න. තොලෙයි කාච්චියේයි වරහන් ඇතුලේ දාලා තියෙනවා අපි කියන පොදු වචනය ටීවී නිරුත්තුංගල්. තොලෙයි කාච්චියේයි නිරුත්තුංගල්. ගෙදරදී ඔයාලට මොකද්ද කියන්නේ? තොලෙයි කාච්චි කියන්නේ රූපවාහිනිය. එහෙනම් නිරුත්තුංගල් කියන්නේ නවත්තන්න. ගෙදරදී ඔයාලට කියනවා අකුණු ගහන වෙලාවට මොකක් කරන්න කියලාද? ටීවී එක නිරුත්තුංගල් නවත්තන්න, වහන්න, ඕෆ් කරන්න. එහෙනම් මේකට ගැළපෙන වචනේ තමයි මොකද්ද පුතේ? මොකද්ද ගැළපෙන වචනේ? ගැළපෙන වචනේ මොකද්ද කියන්නේ? එහෙනම් ගැළපෙන වචනේ තමයි මින්නල්. ලියා ගන්න. තොලෙයි කාච්චියේයි නිරුත්තුංගල් කියන්නේ රූපවාහිනිය නිමා දමන්න කොයි වෙලාවටද? මින්නල් විදුලි කොටනකොට. ඊළඟ එක කෝපියේයි කුඩියුංගල්. කෝපියේයි කුඩියුංගල්. කෝපි බොන්න. කෝපි බොන්න. අපි කෝපි බොන්නේ මොන අවස්ථාවකටද? මොන අවස්ථාවකද දරුවනේ කෝපි බොන්නේ? කෝපි බොන්න. කුඩියුංගල් කියන්නේ බොන්න. මොන අවස්ථාවකටද කෝපි බොන්නේ? කෝපි බොන්නේ සීතල අවස්ථාවට නේද? ඇඟ උණුසුම් කරගන්න උත්තේජකයක් කෝපි කියන්නේ. එහෙනම් කෝපි බොන්නේ සීතල අවස්ථාවට. ඒකේ ඉස්සරහට හිස් තැනට එන වචනය තමයි කුලිර. සීතල වෙලාවටනේ ඇඟ උණුසුම් කරගන්න තමයි කෝපි බොන්නේ. ඊළඟ එක තුන්වෙනි එක කුඩෙය්‍ය ඩුංගල්. කුඩේ වමනා වෙන කරුණු දෙකක් තියෙනවා. මොකද්ද? එකක් අවුව වෙලාවට වැඩි වශයෙන්ම අපි මොකේද ගන්නෙ? වැඩි වශයෙන්ම ගන්නෙ වහින වෙලාවට වැස්සට. එහෙනම් මොකද්ද එතෙන්ට එන උත්තරේ? එතෙන්ට එන උත්තරේ මලෙයි. මලෙයි තමයි එතෙන්ට එන උත්තරේ. ඊළඟ හතරවෙනි එක තියෙනවා අයිස්ක්‍රීම් කුඩියුංගල්. බලන්න පුතේ මොකද්ද මේ කුඩියුංගල් කියන වචනේ දාලා තියෙන්නේ? අපි කියන්නේ මොකද්ද? අයිස්ක්‍රීම් කනවා. හැබැයි දෙමළ භාෂාවේ තියෙන්නේ අයිස්ක්‍රීම් මොකද කරනවද? අයිස්ක්‍රීම් බොනවා. එහෙනම් මේකේ කියනවා අයිස්ක්‍රීම් කුඩියුංගල්. මොකද්ද කියන්නේ? අයිස්ක්‍රීම් බොන්න කියලා කියන්නේ. හැබැයි අපි භාවිතයේදී කියන්නේ අයිස්ක්‍රීම් කන්න. සිංහල භාෂාවේදී අපි භාවිතා කරන්නේ අයිස්ක්‍රීම් කන්න කියලා. එහෙනම් අයිස්ක්‍රීම් කන්නේ මොන වෙලාවටද? මොන වෙලාවටද අයිස්ක්‍රීම් කන්නේ? සූඩු උණුසුම් වෙලාවට නේද? උණුසුම් වෙලාවට තමයි අයිස්ක්‍රීම් කන්නේ. එහෙම නැත්තම් මොකක් වෙලාවටද අයිස්ක්‍රීම්? උණුසුම කියනවා ඊට පස්සේ වෙයිල් අවුව තියෙන වෙලාවට. අවුව තියෙන වෙලාවට ගමුකෝ. එහෙනම් වෙයිල් අයිස්ක්‍රීම්
අයිස්ක්‍රීම් කොඩියුංගල් කියන එකට ගන්න ඕන මොකද්ද? වෙයිල්. වෙයිල් අයිස්ක්‍රීම් කොඩියුංගල්. ඊළඟට තියෙනවා බලන්න පුතේ ACA කොඩුංගල්. ACA මේක ඉංග්‍රීසි වචනෙන් භාවිත කරලා තියෙනවා. AC. AC කියන්නේ මොකද්ද? අපේ නිවාස හා ආයතන සිසිල් කරන්න යොදලා තියෙන වාහන වලත් අයි කරලා තියෙනවා AC එක. එහෙනම් ACA කොඩුංගල් කියන්නේ AC එක දාන්න නැත්නම් AC එක ඔන් කරන්න. ඒකට ඇයි මොන වෙලාවට සූඩු උණුසුම තියෙන වෙලාවට නේද? රස්නෙට සූඩු තියෙන වෙලාවට තමයි අපි AC එක දාන්න කියනවා. AC එක දාන්න කියලා කියන්නේ එහෙනම් සූඩු කියන වචනේ තෙන්ට එන්න ඕන. ඊළඟ 6 වෙනි ප්‍රශ්නේ. ජන්නලේ සාත්තුංගල්. ජන්නලේ කියන්නේ මොකද්ද? ජනේලය. ජන්නලේ කියන්නේ ජනේලය සාත්තුංගල් වහන්න. ජනේලේ වහන්නේ ඇයි? මොකක් වෙන වෙලාවටද? පුයල් කුණාටුව නැත්තම් ඒකේ හුළඟ අපි ඇතුළට ඇවිල්ලා ඒ තියෙන දේවල් ගේ ඇතුළට එන්න නිසා තමයි ජන්නලේ සාත්තුංගල්. ජනේලේ වහන්න කියන්නේ මොකද්ද? මොකක් වෙලාවටද? ජනේලේ. එහෙනම් ඒකට එන වචනය පුයල්. ඊට පස්සේ බලන්න ටෝච් ලෙට් පෙඩියුංගල්. ටෝච් එක අල්ලන්න. ටෝච් ලෙට් පෙඩියුංගල්. මොකේද ටෝච් එක අල්ලන්න ඕන පුතේ? මීතුමේ යන්න වාහන වලට හයි කරලා තියෙනවා කහ පාට ලයිට් එකක්. ඒතකොට ටෝච් එක අල්ලන්නෙත් අපි මොකේදද? ටෝච් එක අල්ලන්නේ මීදුම හරහා අපිට ගමන් කරන්න පේන්නේ නැහැ. ටෝච් එක අල්ලගෙන තමයි යන්න පුළුවන්. එහෙනම් අපි ඒකට කියනවා පනිමූට්ටම්. පනිමූට්ටම් කියලා කියනවා. හරි නේද? වචන ටික ලියාගත්තද? හොඳයි. බලන්න ඊළඟ අභ්‍යාසය. අපි ඉක්මන් කරගෙන යන්. මොකද ඔයාලා දැන් වචන දන්නවා. ඔයාලට මේක තේරුම් කරන්න පහසුයි. ඔයාලා ඉක්මනින් ඉගෙන භාෂාව ඉගෙනගෙන තියෙන නිසා අපිට මේ පාඩම් ටික කරගෙන යන්න පුළුවන්. ඒ හින්දා බලන්න සේත්පාඩු 4. උදාහරණத்தை අවධානිப்போம். சொடிகளாக இணைந்து உரையாடுவோம். මොකද්ද කියන්නේ? මේකේ උදාහරණය අනුව මේකෙදි තියෙන මේ ටික ඉනෙයිතු උරෙයාඩුවෝ මේ ටික එකතු කරලා ඉනෙයිතු එකතු කරලා දෙබස උරෙයාඩුවෝ දෙබස කතා කරමු කියලා කියනවා. ඊට කලින් වචන ටික බලන්න. අපේ දීලා තියෙනවා මේ ඉස්සරලා අපි ගත්ත ටික මේකේ දීලා තියෙනවා ඒ ප්‍රදේශ අනුව. බලන්න කොළඹ දීලා තියෙන කොළඹ ඉන්නේ කොහමද? කුඩයක් ඉහළගෙන. එහෙනම් කොළඹට මොකද්ද? මලෙයි වැස්ස. පුත්තලම්. පුත්තලමට මොකද්ද? පුත්තලමට තියෙනවා අකුණක් ගහනවා නේද? එහෙනම් පුත්තලමට මොකද්ද වෙන්නේ? මින්නල්. මොකද්ද පුත්තලමට තියෙන්නේ? මින්නල්. ඊළඟට යාල්පාණම්. යාල්පාණම් කියන්නේ යාපනය. මොකද්ද යාපනයේට තියෙන්නේ? යාපනයේට තියෙනවා වෙයිල්. යාපනයේට අවුව. යාපනයේට වෙයිල්. ඊළඟට තියෙනවා මඩ කලප්පු. මොකද්ද මඩ කලප්පු? මඩ කලපුවට මොකක්ද තියෙන්නේ? මඩ කලපුවට ඔන්න තියෙනවා කුණාටුවක් ඇවිල්ලා. එහෙනම් මඩ කලපුවට කියනවා මොකද්ද? පුයල්. ඊට පස්සේ කියනවා බාණ්ඩ අපි උණුසුම් ප්‍රදේශයක් තියෙනවා කොහෙද? මාතරේ. මාතරේට උණුසුමනේ. එහෙනම් මාතරට උණුසුම් රස්නේ. එහෙනම් මේකට මාතරේට මොකක්ද දෙන්නේ? මාතරේ සූඩු. මාතරේ සූඩු. හරිද? නුවරඑළියා. ඔයාලා නුවරඑළිය යන්න දන්නවා. නුවරඑළිය කියන්නේ මොන ප්‍රදේශයක්ද? කඳු ගොඩකින් වට වෙච්ච නගරයක් තියෙනවා. එතකොට ඒ නගරයට ඉරාව්ව වැටෙන්නත් වෙලා යනවා. ඉරාව්ව කලින් බැහැලත් යනවා. ඒ හින්දා හැම වෙලාවෙම නුවරඑළිය සීතලයි. එහෙනම් නුවරඑළිය මොකද්ද කියන්නේ? නුවරඑළියට කුලිය. දැන් ওই ටික දන්නවා. ওই ටික දන්න නිසා දැන් පල්ලෙහා උදාහරණය අපි බලමු. උදාහරණම් 1 යාල්පාණத்தில் මලයියා. මොකක්ද අහන්නේ? යාපනයට වැස්සද? අපි මේ රූප සටහන් එකතු කරගෙන තමයි මේ දෙබස ලියන්න තියෙන්නේ. බලන්න යාල්පාණத்தில் මලයියා. යා කියලා අදහස ගන්න පුතේ ප්‍රශ්නයක් කරන එක. එහෙනම් කොහොමද අපි කියන්නේ? ඉල්ලේ සරියාන වෙයිල්. මොකද්ද කියන්නේ? නෑ. මොකද්ද හොඳටම වෙයිල් අවුව. යාපනේ බලන්නකො අවුව නේ තියෙන්නේ.
එහෙනම් කියනවා යාල්පාණத்தில் මලෙයියා. යාපනයේට වැස්සද? නෑ. ඔයාලා දන්නවා රූප සටහනේ තියෙන දේ. රූප සටහන තියෙන්නේ මොකද්ද? අවුවනේ. එහෙනම් ඔයාලා දෙබස ලියනවා මොකද්ද? ඉල්ලෙයි නැහැ සරියාන වෙයිල්. ගොඩක් අවු හොඳටම අවුව. බලන්න පුතේ දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණයේ තියෙනවා යාල්පාණத்தில் වෙයිලා. වෙයිලා. වෙයිල් කියන එක ආ શબ્ද එකතු කරලා වෙයිලා කියලා නම් තියෙනවා. යාල්පාණත් යාපනයේට අවුවද? එහෙනම් ඒකට උත්තරේ එනවා මොකද්ද? ආම්. ඔව්. කඩුමෙයාන වෙයි. මොකද්ද? තදටම හොඳටම තදින්ම අවුව. කඩුමෙයාන වෙයි. එහෙනම් තදින්ම අවුව. දැන් ඔයාලා දන්නවා නේද කොහොමද අපි ලියන්නේ කියලා? උදාහරණයක් කොහොමද ලියන්නේ? ඒකේ දන්නවා. දැන් එහෙනම් අපි බලමු නුවරඑළිය ගැන. පාඨයේ තියෙනවා නුවරඑළියා. අපි පළවෙනියෙන්ම අහන්නේ මොකද්ද? නුවරඑළියා විල් මලෙයියා. මොකක්ද අහන්නේ? නුවරඑළියා විල් මලෙයියා. එහෙනම් කොහොමද ලියන්න ඕන? නුවරඑළිය වැස්සද? ඉල්ලෙයි. නෑ. එහෙනම් ලියන්න ඕන ඉල්ලෙයි නුවරඑළියා කුලිර්. නුවරඑළියා සරියාන කුලිර්. නුවරඑළිය ගොඩාක් ඉල්ලෙයි. නුවරඑළියා සරියාන කුලිර්. නුවරඑළියට ගොඩාක් සීතලයි. තදින්ම සීතලයි. දෙවෙනි උදාහරණය බලන්න. දෙවෙනි එකේ තියෙන්නේ මොකද්ද? නුවරඑළියා නුවරඑළියට එහෙනම් තමන් කැමති එකක් දාගත්ත හැකි. නුවරඑළියා වෙයිලා කියලා දැම්ම හැකි. එහෙම නැත්නම් නුවරඑළියා කුලිරා. දැන් දෙවෙනි එකට අපි හරි උත්තරේ නහන්න ඕන. එහෙනම් ලියනවා නුවරඑළියා විල් කුලිරා. නුවරඑළියා විල් කුලිරා. එහෙනම් මොකක්ද උත්තරේ දෙන්නේ? ආම්. නුවරඑළිය ආම්. කඩුමෙයාන කුලිර්. තදින්ම සීතලයි. ආම්. නුවරඑළියා විල් කුලිර්. ආම්. නුවරඑළියා විල් කුලිර්. ඔව්. නුවරඑළියට තදින්ම සීතලයි. මඩ කලප්පිල්. මොකක්ද එහෙනම් මඩ කලප්පිල් කියන්නේ? මඩ කලපුවේ. මඩ කලපුවට මොකද්ද තියෙන්නේ? බලන්න. මඩ කලපුවට තියෙනවා මොකද්ද මේකේ අපි රූප සටහන තියෙන්නේ? පුයල් කුණාටුව. එහෙනම් මොකක්ද අහන්නේ? මඩ කලප්පිල් මලෙයියා. නැත්තම් මඩ කලප්පිල් සූඩා. උණුසුම්ද? ඊට පස්සේ කියනවා ඉල්ලෙයි. සරියාන මොකද්ද? සරියාන පුයල් තද කුණාටුවක්. සරියාන පුයල් තදින් කුණාටුව. ඊට පස්සේ අහනවා මොකද්ද? අපි දෙවෙනි එකෙන් අහනවා මඩ කලප්පිල් පුයලා. මඩ කලප්පිල් පුයලා. මඩ කලපුවට කුණාටුවද? ඊට පස්සේ එහෙනම් උත්තර දෙන්න. ආම් සරියාන පුයල්. ආම් සරියාන පුයල්. පුතේ ඔන්න ඔය විදිහට ඔය ටික කරන්න ඕන. ඔයාලා අභ්‍යාසයේ විදිහට සටහන් පොතේ ඔය ටික ලියා ගන්න. සටහන් පොතේ ලියාගෙන දැන් මම ඒකට උදාහරණ දෙකක් කීවා. නුවරඑළියා විල් කියන එකයි මඩ කලප්පිල් කියන එකයි කීවා. ඊට පස්සේ කොළඹිල් කියන එක තියෙනවා. මාතරේල් කියන තියෙනවා. පුත්තල තිල් කියලා තියෙනවා. ඔය ටික උදාහරණ දැන් ලියන්න පුළුවන්. පුළුවන් නේද? හොඳයි. ඔය ටික කරගෙන යන්න පුළුවන් ඔයාලට. එහෙනම් බලන්න අපි ඉස්සරහට කොහොමද මේ ටික හදාගෙන යන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා පුතේ මොකද්ද? පාඩලෙයි සෙවි මඩු පෝම්. මොකද්ද කියන්නේ? ගීතයට සවන් දෙමු. පාඩුවෝම් ගයන්න ඕන. ගෙදරදී ගයන්න දැන් නම් එපා. නිදහස් වෙලාවක ඔක ගයන්න. මං ඉස්සරලා මේ කවිය පාඩලේ ගීතය මං පල්ලෙහාට කියවගෙන යන්නම්. ඊට පස්සේ මං සිංහල තේරුම් එකින් එක ඔයාලට දෙන්නම්. බලන්න කුඩේ පිடித்து செருப்பு மிட்டு. කුඩේ පිடித்து செருப்பு மிட்டு. புத்தகமும் கொண்டு. මොකද්ද? புத்தகமும் கொண்டு குடு குடேன நடந்து வரும். குடு குடேன நடந்து வரும். குழந்தைகளே கேளீர். குழந்தைகளே கேளீர். ඊට පස්සේ කියනවා மழை காலம் வழி வளர்க்கும். மழை காலம் வழி வளர்க்கும். மிக்க கவனம் மக்களால். மிக்க கவனம் மக்களால். வழியருகே வெள்ளம் உண்டு. வழியருகே
வெல்லம் உண்டு. விஹகி வர வேண்டும். විහගි වර வேண்டும். ඊළඟ කවි පදය வெள்ளத்தில் கல்லெறிந்து. வெள்ளத்தில் கல்லெறிந்து. விளையாட வேண்டாம். விளையாட வேண்டாம். வின் கண்டையால். வின் சண்டையால். වින් සණ්ඩෙයාල් වලංගි. මොකද්ද කියන්නේ? වින් සණ්ඩෙයාල් වලංගි. විලුන්දෙලුම්බ வேண்டாம். විලුන්දෙලුම්බ வேண்டாம். විලුන්දෙලුම්බ வேண்டாம். කන්මණි. මොකද්ද කියන්නේ? කන්මණිකාල්. කන්මණිකාල් நீர் சிறங்கு. கண்மணிகால் நீர் சிறங்கு. காலலில் வரும் கவனம். காலலில் வரும் கவனம். கண்ணுறக்கம். கண்ணுறக்கம் இல்லாமல். කන්නුරක්කම් ඉල්ලාමල්. මොකද්ද කියන්නේ ඊට පස්සේ? කදරි අල නේරුම්. කදරි අල නේරුම්. මේක ටිකක් අමාරුයි වාගේ නේද වචනේ. හරි. පොතේ තියෙන එක කියව ගන්නකො පොඩ්ඩක් බලන්න. හොඳින් කියව ගන්න. ඊට පස්සේ මම සිංහල තේරුම් දෙන්නම්. හොඳට කියව ගන්න දෙසරයක්. හරි. හරි නේද? කියව ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් බලමු. කියව ගත්තද? හරි. බලමු මොකක්ද තියෙන්නේ කියලා. කුඩේ පිඩිත්තු සෙරිප්පු මිට්ට. කුඩේ පිඩිත්තු සෙරිප්පු මිට්ට. මොකද්ද කියන්නේ? කුඩේ පිඩිත්තු. කුඩය අල්ලාගෙන සෙරිප්පු දමා. තියාගන්න සිංහලෙන්. කුඩය අල්ලාගෙන සෙරිප්පු දමා. පුත්තහමුම් කොණ්ඩු. මොකද්ද පුත්තහමුම් කොණ්ඩු? පොතුත් රැගෙන. පොතුත් කොණ්ඩු කියන්නේ පොතුත් රැගෙන. කුඩය අල්ලා සෙරිප්පු දමා. පුත්තහමුම් කොණ්ඩු. පොතුත් රැගෙන. කුඩු කුඩෙන නඩන්දු වරුන්. වේගයෙන්. කුඩු කුඩෙන කියන්නේ වේගයෙන් නඩන්දු වරුන් ඇවිදගෙන එන. වේගයෙන් ඇවිදගෙන එන කුලන්දෙයිහලේ කේලීර්. ළමයිනේ අසන්න. ළමයිනේ අසන්න. හරිද? ආයෙ බලා ගන්න. කුඩේ පිරිත්තු සෙරෙප්පු මිට්ට. කුඩය අල්ලාගෙන සෙරෙප්පු දමා. සෙරෙප්පු දමා. පුත්තහමුම් කොණ්ඩු. පොතුත් රැගෙන. කුඩු කුඩෙන නඩන්දු වරු. වේගයෙන් ඇවිදගෙන එන. කුඩු කුඩෙන නඩන්දු වරුම් වේගයෙන් ඇවිදගෙන එන. කුලන්දෙයිහලේ කේලීර්. දරුවනේ අසන්න. ඊළඟ එක
மழை காலம் வழி வளர்க்கும் වැසි කාලයේ මලේ කාලම් වැසි කාලේ වලි කියන්නේ පුතේ පාර මෙතෙන්දී පාර වලක්කුම් වැසි කාලයේ පාර ලිස්සයි වැසි කාලයේ පාර ලිස්සයි මික්ක කවනම් මක්කලාල් ඉතා පරිස්සමෙන් මෙතන මක්කලාල් කියන්නේ මිනිස්සුනේ කියන අදහස නමුත් මෙතෙන්දි ගන්න ඕන ළමයිනේ ඉතා පරිස්සමෙන් මික්ක කවනම් මක්කලාල් ඉතා පරිස්සමෙන් ළමයිනේ වලි අරුහේ වෙල්ලම් මුණ්ඩු පාර අයිනේ වලි අරුහේ පාර අයිනේ ගම් වතුර ඇත උණ්ඩු කියන්නේ ඇත ඊට පස්සේ වෙල්ලම් කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා ගම් වතුර වෙල්ලම් කියන්නේ වෙල්ලම් උණ්ඩු විහගි වර වේණ්ඩුම් විහගි වර වේණ්ඩුම් මොකද්ද තියෙන්නේ පාර අයිනේ ගම් වතුර ඇත විහගි කියන්නේ ඈත්ති වර වේණ්ඩුම් එන්න ඕන විහගි වර වේණ්ඩුම් ආයි බලන්න මලේ කාලම් වලි වලක්කුම් වැසි කාලයේ පාර ලිස්සයි මික්ක කවනම් මක්කලාල් මක්කාල් මික්ක කවනම් මක්කාල් මක්කාල් කියන්නේ ළමයිනේ ගොඩක් පරිස්සමිතා පරිස්සමෙන් ළමයිනේ වලි හරුහේ වෙල්ලම් මුණ්ඩු පාර අයිනේ ගම් වතුර ඇත විහගි වර වේණ්ඩුම් මොකද්ද කියන්නේ විහගි වර වේණ්ඩුම් පාර අයිනේ ගම් වතුරෙන් ඈත් වී එන්න ඕන හරිද ඊළඟ එක වෙල්ලත්තිල් කල්ලෙරින්දු වෙල්ලත්තිල් කල්ලෙරින්දු වෙල්ලත්තිල් කියන්නේ ගම් වතුරේ කල්ලෙරින්දු ගල් ගසා ගම් වතුරේ ගල් ගසා විලෙයාඩ වේණ්ඩාම් සෙල්ලම් කරන්න වේණ්ඩාම් එපා මොකද්ද ගම් වතුරේ ගල් ගසා සෙල්ලම් කරන්න එපා වීන් සණ්ඩෙයාල් වලංගි අනවශ්‍ය රණ්ඩු වලින් වීන් සණ්ඩෙයාල් වලංගි අවශ්‍ය නැති අනවශ්‍ය රණ්ඩු වලින් මොකද්ද කියන්නේ ලිස්සා වලංගි කියන්නේ ලිස්සා විලුන් දෙලුම්බ වේණ්ඩාම් වැටි නැගිටින්න එපා වේණ්ඩාම් ඒ කියන්නේ සෙල්ලම් කරලා වැටි නැගිටින්න එපා විලුන් දෙලුම්බ වේණ්ඩාම් වැටි නැගිටින්න එපා ඊට පස්සේ කියනවා වැටි නැගිටින්න එපා එළුම්බ වේණ්ඩාම් කන් මණිහලාල් මොකද්ද කියන්නේ කන් මණිහාල් කියන්නේ පුංචි ළමයිනේ කන් මණිහාල් කියන්නේ පුංචි ළමයිනේ කන් මණිගාල් නීර් චිරංගු ජලයෙන් කැසීම් චිරංගු කියන්නේ නීර් චිරංගු කියන්නේ අර ජලයේ මඩ තැම්පත් වෙලා ඒ වගේ එන විස බීජ වලින් ජලයේ කැසීම් කසනවා ජලයේ කැසීම් නීර් චිරංගු ජලයේ කැසීම් කාලිල් වරුම් කවනම් කකුල් වල එන්න පුළුවන් කකුලේ ඒවි පරිස්සමින් ඊළඟට කියනවා කන්නු රක්කම් ඉල්ලාමල් නින්දක් නොමැතිව කන්නු රක්කම් කියන්නේ නින්දක් නොමැතිව කදරි අලනේරුම් කෑගසා අඬන්න සිදුවේවි කදරි අලනේරුම් අල කියන්නේ අඬනවාට කදරි අලනේරුම් එහෙනම් කෑගසා අඬන්න වේවි හරිද ආයි බලමු කන්මණිගාල් පුංචි ළමයිනේ නීර් සිරංගු ජලයෙන් කැසීම් කාලිල් වරුම් කවනම් කකුලේ ඒවි පරිස්සමින් කන්නු රක්කම් ඉල්ලාමල් නින්දක් නොමැතිව
මොකද්ද කියන්නේ? කදරි අලනේරම් කෑ ගසා අඬන්න වේවි. කෑ ගසා අඬන්න වේවි. හරිද? කවිය හරි නේද? කුඩයි පිඩිත්තු සෙරෙප්පු මිට්ට. හරි නේද පුතේ? දරුවනේ මං හිතනවා ඔයාලා ලියා ගන්න ඇති කියලා. හොඳයි. ඊට පස්සේ පිටුව පෙරලා ගන්නකෝ. 146 සේට් පාඩු 6 අභ්‍යාසය 6 අභ්‍යාසය 6 තියෙනවා. ඔන්න බලන්න රූප සටහන් 4ක් ඔය කවිපද පේලියේ ඔයාලා කවිපද ටික දන්නවා. පළවෙනි එක බලන්න ගම් වතුරේ සෙල්ලම් කරනවා. ඊළඟට පළවෙනි කවියට අදාළ එකක් තියෙනවා. ඔන්න හොඳට හොයාගත්ත හැකි. උඩෙත් ඉහලාගෙන සෙරෙප්පු දාගෙන පොතුත් අරගෙන ඔන්න එනවා. ඊළඟ එක තියෙනවා මොකද්ද? ගල් ගසා සෙල්ලම් කරන්න එපා කියපු එක. ඊළඟ එකේ තියෙනවා කකුලේ කැසීම් ඇති වෙලා කෑ ගහලා අඬන එක. බලන්න තියෙනව නේද? හරි. එහෙනම් බලමු සේට් පාඩු 8. මේකේ ලස්සන පොඩි කතාවක් තියෙනවා. මේ කතාව අපි චුට්ටක් කියවා ගමු. පළවෙනි රූප සටහනෙන් තියෙනවා මොකද්ද? කිකිලියක් බිත්තර රකින්න එක. පළවෙනි රූප සටහන තියෙන කිකිලියක් බිත්තර රකින්න එක. ඒකට යටින් තියෙනවා ඡේදයක් දීලා වාක්‍යයක් දීලා තියෙනවා. බලමු වාක්‍යය මොකක්ද කියලා. පළවෙනි එකේ මොකක්ද තියෙන්නේ වාක්‍යය? கோழி ஒன்று இருந்தது அது அடை காத்தது. கோழி ஒன்று இருந்தது கிக்கிலிයක් සිටියා. கோழி ஒன்று இருந்தது කිකිලියක් සිටියා. இருந்தது කියන්නේ සිටියා. கோழி කියන්නේ කිකිලිට. එහෙනම් கோழி ஒன்று இருந்தது මොකක්ද ඒ කියන්නේ? කිකිලියක් සිටියා. இருந்தது. அது அடை காத்தது. ඌ අඩේ කාත්තදු. බිත්තර රැක්කා. බිත්තර රකින්නට තමයි පුතේ කියන්නේ අඩේ කාත්තදු. ඌ බිත්තර රැක්කා. கோழி ஒன்று இருந்தது அது අඩේ කාත්තදු. ඌ බිත්තර රැක්කා. දෙවෙනි රූප සටහන බලන්න. කුංජුහල් නාංගු පොරිත්තදු. කුංජුහල් කුංජු කියන්නේ පැටවුන්. නාංගු පොරිත්තදු. කුංජුහල් නාංගු පොරිත්තන බහුවචන වෙන්න ඕන. බහුවචන වෙනකොට කුංජුහල් නම් බහුවචන. බහුවචන වලට අදාළ කර්තෘට අදාළ ආඛ්‍යාතය තියන්න ඕන. එහෙනම් බහුවචන වෙනකොට ආඛ්‍යාතය එන්න ඕන අන කියන එකෙන්. එහෙනම් මොකද්ද වෙන්නේ? කුංජුහල් නාංගු පොරිත්තන. කුංජුහල් නාංගු පොරිත්තන අවෙයි තායෝඩු වලරන්දන. අවෙයි තායෝඩු වළන්දන. මොකද්ද කියන්නේ? කුකුල් පැටවුන් 4 දෙනෙක් බිහි වුණා. කුංජුහල් නාංගු පොරිත්තන පැටවුන් 4 දෙනෙක් බිහි වුණා, ඉපදුණා. අවෙයි තායෝඩු වළන්දන. අවෙයි එහෙනම් අවෙයි කියන්නේ උන්, අදු කියන්නේ ඌ, අවෙයි කියන්නේ උන්. උන් කියනකොට ඒකේ තාක්කයතේ පුතේ බහුවචනෙන් තියන්න ඕන. එහෙනම් අන කියන එකෙන් දදු දාන්න බෑ. අන කියන එකෙන් එන්න ඕන අවෙයි තායෝඩු වළන්දන. මොකද්ද කියන්නේ? උන් තායි කියන්නේ මව. එහෙනම් මේකේ පුතේ එකතු වෙලා තියෙනවා මව සමග කියන එක. ඕඩු කියන ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා. එහෙනම් තායි කියන එකට ඕඩු එකතු වෙලා තායෝඩු. එහෙනම් තායෝඩු වළන්දන. මව සමග හැදී වැඩුණා. මව සමග හැදී වැඩු නොය. හරිද? ඊළඟ බලන්න රූප සටහනට යම්. ඊළඟ රූප සටහනේ තියෙනවා මොකද්ද තියෙන්නේ? අම්මා කුකුළු අම්මා මේ දරුවන්ට කියනවා තනියාහ සෙල්ල වේණ්ඩා. තනියාහ සෙල්ල වේණ්ඩා. මේ වචනේ පුතේ බලා ගන්න. මේ වචනේට සමාන වචනේ තියෙන්නේ මොකද්ද? සෙල්. සෙල් කියන්නේ ක්‍රියාමූලය. සෙල් කියන්නේ යනු කියන ක්‍රියාමූලය. හැබැයි සොල් කියන්නේ කියනු කියන ක්‍රියාමූලය. මේ දෙක සමාන බව පේනවා. හැබැයි මේකෙදි සෙල් සහ සොල් කියන එක ඔයාලා හොඳින් අවබෝධ කරගන්න ඕන. මේකේ තියෙන්නේ සෙල්ල වේණ්ඩාම්. එහෙනම් සෙල් කියන පදයේ සෙල්ල යන්නට වේණ්ඩාම් එපා. තනියාහ සෙල්ල වේණ්ඩාම්. තනියම යන්න එපා. එනත් තායි සොන්නදු.
තනියම යන්න එපා යනුවෙන් මව සොන් කියන වචනය පුතේ මේක සොන් කියලා වචනේ තියෙන්නේ ක්‍රියාමූලය ගත්තාම සොල් මම ඉස්සරලා කියපු වචනේ බලන්න අතීත කාලයට යනකොට සොල් කියන පදය ක්‍රියාමූලය සොල් කියන එක න් වෙනවා ගැට දෙකේ නයන්නට එකතු වෙනවා එතකොට සොන් කියන එකට අදු වචන එකතු වෙලා තියෙනවා අතීත කාලයේදී එහෙනම් එන තායි සොන්නදු යනුවෙන් මව පැවසුවා ஒரு குஞ்சு தாய் சொல்லை கேட்கவில்லை මොකද්ද කියන්නේ ஒரு குஞ்சு එක පැටියෙක් තායි සොල්ලේ මව කිව්ව දේ கேட்கவில்லை බලන්න මෙතනත් වෙනස් තියෙනවා කේල් කියන්නේ අසනු එහෙනම් கேட்க වෙලා තියෙන අතීත කාලයට ගිහිල්ලා කේල් கேட்க வேண்டாம் තනියම යන්න එපා මොකද්ද කියන්නේ ஒரு குஞ்சு தாய் சொல்லை கேட்கவில்லை එක පැටියෙක් මව කිව් දේ ඇසුවේ නැහැ එක පැටියෙක් මව කිව් දේ ඇසුවේ නැහැ තායි කියන්නේ මව සමාන පද මතක තියාගන්න දරුවනේ අම්මා මාතා තායි මවට කියන සමාන පද අම්මට කියන සමාන පද අම්මා තායි මාතා තව තියෙන වචන දැනට ওই ටික මතක තියාගන්න ඊළඟ හතරවන රූප සටහන බලන්න தாயை අම්මගෙන් வீட்டு தூர சென்றது අම්මගෙන් ඈත් වී තාயை නැත්නම් මවගෙන් ඈතට ගියෝය මවගෙන් ඈතට ගියේය මොකද්ද කියන්නේ තාயை விட்டு தூர சென்றது මවගෙන් ඈතට ගියේය அந்த குஞ்சை பறந்து கண்டது அந்த ඔය වචනේ බලන්න පුතේ අන්ද ඉන්ද එන්ද කියන වචන තුන අන්ද කියන්නේ අර ඉන්ද කියන්නේ මේ එන්ද කියන්නේ මොන බලන්න එතකොට මේකෙදි වෙනසක් තියෙනවා හොඳට මතක තියාගන්න මෙන්න මේ වෙනස ඉන්ද කියන්නේ අපිට පේන හරිය අපි ළඟ තියෙන දැන අපි අසල කියන කොටසට තමයි මේ ඉන්ද කියන වචනේ භාවිත කරන්නේ අන්ද කියනවා අපිට පේනවා හැබැයි දුරින් තියෙන්නේ මොකද්ද අපිට පේනවා හැබැයි දුරින් ඊළඟ වචනේ එන්ද කියන සිංහල තේරුම ගත්තාම මොන එහෙනම් හැබැයි අපිට මේක පේන්නේ නැති දෙයක් ගැන අහනකොට තමයි එන්ද කියලා ගන්න. එහෙනම් මෙතනදි තියෙන්නේ මොකද්ද? අන්ද අර කුකුළු පැටියා මොකද්ද කියන්නේ? අර කුකුළු පැටියා අන්ද කුංජෙයි අර කුකුළු පැටියා පරන්දු කණ්ඩදු පරන්දු කියන්නේ කාටද? පරන්දු කියන්නේ උකුස්සා කණ්ඩදු දුටුවා කාන් කියන ක්‍රියාමූලයෙන් ඇවිල්ලා තියෙන්නේ කණ්ඩදු එහෙනම් අර කුකුළු පැටියා උකුස්සා දුටුවා ඊළඟට කියනවා පරුන්දු කුංජෙයි පිඩික්ක වන්දදු පරුන්දු කුංජෙයි පිඩි කියන ක්‍රියාමූලය තියෙනවා පිඩි කියන්නේ අල්ලනු එහෙනම් පරුන්දු කුංජෙයි පිඩික්ක වන්දදු උකුස්සා පැටියව අල්ලගන්න පැමිණියා පිඩික්ක අල්ලගන්නට පිඩික්ක වන්දදු පැමිණියා හරිද ලියාගත්තද தாயை விட்டு தூர சென்றது அந்த குஞ்சை பருந்து கண்டது பருந்து குஞ்சை பிடிக்க வந்தது කුකුළු පැටියා අල්ලන්න කවුද පරුන්දු කුකුළු පැටියා අල්ලන්න පැමිණියා ඊළඟට බලන්න රූප සටහන 5 තායි කෝලි කවුද මව් කිකිලිය පරන්දේ දූරත්තියදු කවුද කියන්නේ මේ තායි කෝලි මව් කිකිලිය පරුන්දේ උකුස්සාව දූරත්තියදු එලෙව්වා පළවා හරිනවා කියනවා දූරත්තියදු කුංජු තායිඩම් ඕඩි වන්දදු මෙතනදී බලන්න කුංජු තායිඩම් මව ළඟට තායි කියන වචනයට ඉඩම් කියලා ප්‍රත්‍ය එකතු කරලා තියෙනවා එහෙනම් තායි ඉඩම් කියන එක තමයි සංදි වෙලා තියෙන්නේ තායිඩම් ඕඩි වන්දදු ඕඩු කියන ක්‍රියාමූලයෙන් අතීතයට ගෙනහිල්ලා ඕඩි කරලා තියෙනවා එහෙනම් දුව ආවා
මොකක්ද තියෙන්නේ එතන? කුංජු තායිඩම් ඕඩි වන්දදු. කුකුළු පැටියා මව ළඟට දුව ආවා. 6 වෙනි එක බලන්න. අම්මා අම්මා කවුද කියන්නේ මේ? මේ කියනවා ඒ කුකුළු පැටිය කියන අම්මා අම්මා ඉනි நான் உங்கள் சொல்லை தட்ட மாட்டேன் என்று கூறியது. அம்மா அம்மா இனி நான் உங்கள் சொல்லை අම්මේ අම්මේ මින් පස්සේ ඉනි කියන්නේ මින් පස්සේ நான் මම උංගල් ඔබේ සොල්ලේ තට්ට මාට්ටෙන් ඔබේ වචනයට පිටුපාන්නේ නැහැ. අම්මේ අම්මේ මින් පස්සේ මම ඔබේ වචනයට පිටුපාන්නේ නැහැ. එන්රු කූරියදු එන්රු කියන වචනේ යනුවෙන් කූරු කියන ක්‍රියාමූලයෙන් අරගෙන තියෙනවා කූරියදු. එහෙනම් මොකද්ද කියන්නේ? එන්රු කූරියදු යනුවෙන් පැවසුවා. හරිද දරුවනේ? ඔන්න කතාව. ඔයාලට ලියා ගන්න බැරි වෙච්ච කොටසක් තියෙනවා නම් මේ වීඩියෝ එක නැවත බලලා ආපහු ඒ අඩුපාඩු ටික හදාගන්න මේ කතාව හොඳට පාඩම් තියාගන්න ඕන. හොඳයි. හරි නේද? ඊළඟට අපි යමු පිටුව 150 සොල් අරිමුහොන්. සොල් අරිමුහොන් සොල් කියන්නේ වචන, සොට්කල් කියනවා වචන වෙනකොට, සොල් අරිමුහොන් කියන්නේ වචන හැඳින්වීම කියන එකයි. වචන කියන වචනේ බහු වචන කරනවා නම් වචනය කියන එක සොට්කල් වෙනවා. ඊළඟට බලන්න පළවෙනි වචනය සොල්. කෝලි. කෝලි කියන එක දැන් වචනේ අඳුරගත්තා. කෝලි කියන්නේ මොකද්ද? කිකිලිය. 2 අඩේ කාත්තදු. බිත්තර රකින්නවා. බිත්තර රැක්කා. අඩේ කාත්තදු. බිත්තර රැක්කා. කෝලි කුංජු. කුකුළු පැටියා. අවේ ඒවා. ඊළඟ වචනේ දන්නවා තායි. තායි කියන්නේ මොකද්ද? මව. තායි කියන්නේ මව. පරුන්දු. කවුද පරුන්දු? උකුස්සා. පරුන්දු කියන්නේ කාටද? උකුස්සා. ඊට පස්සේ පාදුකාප්පු. පාදුකාප්පු කියන්නේ ආරක්ෂාව. මේකේ තියෙන වචන මම නැවත ඔයාලට මේ මතක් කරන්නේ. පාදුකාප්පු ආරක්ෂාව. ඕඩි වන්දදු දුවගෙන ආවා. පෙඩික්ක අල්ලන්න. වලර්න්දන වැඩුණා. එහෙම නැත්නම් ජීවත් වුණා. වැඩෙනවා කියන අදහස තමයි වලර්න්දන වැඩුණා. බහුවචනෙන් ආපු වචනයක්. මට්ටුම්. මට්ටුම් පමණක් විතරක් කියන අදහස එන්නේ. ඊළඟට කාපාට්‍රියදු. කාපාට්‍රියදු කියන්නේ බේරා ගත්තා. එහෙම නැත්නම් පුතේ ඔබට තව අදහසක් ගන්න පුළුවන්. ආරක්ෂා කළා. කාපාට්‍රියදු ආරක්ෂා කළා. දූරම්. දූරම් අපි දුර කියන වචනේ සිංහලෙත් තියෙනවනේ. එහෙනම් ඒකම තමයි දූරම් කියන්නේ දුර. කේක්කවිල්ලයි. කේල් කියන ක්‍රියාමූලයෙන් ඉල්ලේ කියන වචනය දාලා හදලා තියෙනවා කේක්කවිල්ලයි. ඕක වචන දෙකකට කඩනවා නම් කේක්ක ඉල්ලේ. මේ වචන දෙක සංදි කරලා තියෙනවා. සංදි කරලා කේක්කවිල්ලයි කියලා කියනවා. නාංගු. නාංගු කියන වචන දන්නවා 4. නාංගු කියන්නේ 4. හරි නේද? හරි බලන්න. செயற்பாடு 9 ඒකේ තියෙනවා දැන් අපි කතා කරපු ටිකේ අභ්‍යාසය. දරුවනේ මේ ටික ඔයාලා ලියා ගන්නවද? ලියා ගන්නවද? හොඳයි. හරි. එහෙනම් ලියා ගන්න. පඩම් පාර්තු පේසුවම්. පඩම් පාර්තු පේසුවම්. මොකද්ද කියන්නේ? පඩම් කියන්නේ පින්තූරය. පාර්තු බලා පේසුවම් කතා කරමු. පින්තූරය බලා කතා කරමු. පින්තූර කිව්වොත් ඒක පඩංගල් වෙනවා. මෙතන පින්තූරය බලා කතා කරමු. පඩම් පාර්තු පේසුවම්. හරි. බලන්න එහෙනම් මේ පඩම් ටික පින්තූර ටික බලන්න මේ පඩංගල් මොනවද තියෙන්නේ? අපි ඉස්සරලා දැකපු රූප සටහනේ තියෙන වචන ටිකමයි තියෙන්නේ. මේකෙදි අපිට මේ තියෙන ඉංග්‍රීසි අකුර මේ රූප සටහනට පාතින් තියෙන හිස් තැනට යොදන්න කියලා තියෙන්නේ. පළවෙනි එක බලන්න අයන්න යටතේ තියෙනවා ஒரு குஞ்சு
තායි විට්ටු දූරස් සෙන්රදු අන්ද කුංචෙයි පරුන්දු කණ්ඩදු. ඒක දන්නව මොකද්ද? ஒரு කුංජු තායි විට්ටු මවගෙන් දුරස්සී දූරස් සෙන්රදු දුරට ගියා. අන්ද කුංජෙයි පරුන්දු කණ්ඩදු. එම පැටියා උකුස්සා දුටුවා. බලන්න කොතනද තියෙන්නේ කියලා. ඒ අදාළ රූපයට පාතින් තියෙන පින්තූරයට පාතින් තියෙන කොටුව තුල මේ ඉංග්‍රීසි අකුර යොදන්න. ඊට පස්සේ ආ යටතේ තියෙනවා තායි කෝලි පරන්දේ දූරත් තියදු. තායි කෝලි යාර තායි කෝලි මව් කිකිලිය කෝලි පරන්දේ දූරත් තියදු. තායි කෝලි පරන්දේ දූරත් තියදු. මව් කිකිලිය උකුස්සාව එලෙව්වා පළවා හැරියා. ඊළඟට ඊ යටතේ තියෙනවා කුංජුවල් නාංගු පොරිත්තන. කුංජුවල් නාංගු පොරිත්තන මොකද්ද කියන්නේ? පැටවුන් 4 දිනෙකු බිහි වුණා. පැටවුන් 4 දිනෙකු බිහි වුණා. ඊට පස්සේ පුතේ ඊ යටතේ තියෙනවා කුංජු තායිඩ මෝඩි වන්දදු. කුංජු පැටියා මව අසලට මව ළඟට දිව ආවා. இனி நான் உங்கள் சொல்லை தட்டமாட்டேன் சென்றது. මොකද්ද කියන්නේ? இனி நான் உங்கள் சொல்லை தட்டமாட்டேன். මොකද්ද කියන්නේ? මින්පසු මම ඔබේ වචනයට පිටුපාන්නේ නැහැ එන්රදු යනුවෙන් පැවසුවා. ඊටසේ ඌ යටතේ තියෙනවා කුංජුහලයි තනියාහ. මොකද්ද කියන්නේ? කුංජුහලයි තනියාහ செல்ல வேண்டாம். சொல்ல නෙවෙයි මෙතන තියෙන්නේ செல்ல. செல்ல வேண்டாம். என்று தாய் கோழி சொன்னது. පැටවුනේ තනියම යන්න එපා යනුවෙන් තායි කෝලි சொன்னது මව් කිකිලිය පැවසුවා. හරිද? අදාළ අභ්‍යාසය කරන්න ඕන. අදාළ ඉංග්‍රීසි අකුර අදාළ කොටුව තුළට යොදන්න ඕන. අවසාන එක ඌ යටතේ තියෙනවා கோழி ஒன்று இருந்தது. கிக்கிலியக்கு සිටියා. அது අඩේ කාත්තදු. ඌ බිත්තර රැක්කා. කිකිලියකු සිටියා. ඌ බිත්තර රැක්කා. හොඳයි. එහෙනම් බලමු ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. දැන් ඔය ටික අවසන් නැති ඔය අභ්‍යාසය අවසන් කරාද? අවසන් කරා නම් අපි ඉක්මනටම මේ ටික කරමු. මොකද්ද මේක? செயற்பாடு 10 කියන්නේ 10. பின்வரும் பாடங்களை அவதானிப்போம், வாக்கியங்களை வாசிப்போம். வினை சொற்கள் முடியும் இடத்தை அவதானிப்போம். මොකද්ද කියන්නේ? මේකෙන් කියනවා මොකද්ද කියන්නේ? පින්වරුම් පාඩංගලේ පහත සඳහන් පින්තූර වලට අවධානය යොමු කරන්න, වාක්‍ය කියවන්න, ප්‍රශ්න විනය ෂොට්කල් ප්‍රශ්නාර්ථ වචන පුළුවන් ඉඩත්තේ අවධානිප්පෝ. මේකට අවධානය යොමු කරන්න කියලා කියනවා. පුතේ මෙතන තියෙන්නේ ඔයාලට ව්‍යාකරණ කොටසක්. මේ ව්‍යාකරණ කොටස කොහොමද එන්නේ කියලා චුට්ටක් අපි පොඩ්ඩක් බලමු. කොහොමද මේ ව්‍යාකරණ කොටස එන්නේ? මේක එන්නේ වර්තමාන කාලයෙන්. වර්තමාන කාල ව්‍යාකරණ කොටස මම ඔයාලට වර්තමාන කාලයේ වෙනම කරනවා. දැනට මේ අභ්‍යාස කරන්න විතරක් ඔයාලට මේ කොටස් ටික හඳුන්වලා දෙනවා. මේ බලන්න ඒක වචනයක් සහ බහුවචන ක්‍රියාපදයකදී කොහොමද මේවා යෙදෙන්නේ කියලා. බලන්න කුංජු. කුංජු. වෙන කුංජු. මේක බහුවචනයක් කරොත් කුංජුහල්. ඔන්න කුංජුහල් මේක බහුවචනයක් කරොත්. එතකොට පුතේ මෙතෙන්ට ගත්තොත් අපි මෙයා ගන්නේ අදු විදිහට. අදු කියන්නේ ඌ එහෙනම් එකයි. මෙතෙන්ට ගන්නේ අදු කියන එකේ බහුවචනය අවෙයි. අවෙයි කියන්නේ උන්. එහෙම නැත්නම් ඒවා කියන අදහස ගන්නවා. දැන් ඔය දෙකින් තමයි අපි මේක හදා ගන්න ඕනේ. අදු කියන එකේ පුතේ අපි සිංහලෙන් ගත්තොත් එහෙම මම කිව්වොත් නාන්ගේ ආඛ්‍යාතය
ඒන් ශබ්දේ නම ඔයාලට මම මේක උගන්ලා තියෙනවා වර්තමාන කාලයේදී. බලන්න එහෙනම් අදු කීවොත් මෙයාගේ ආඛ්‍යාතය වෙනවා අදුම. අවේ කීවොත් මොකද්ද එන්නේ? මෙන්න මේ අන කියන ආඛ්‍යාතය. එහෙනම් මේ වාක්‍යයක් කුංජු කීවොත් අවසන් වෙන්න ඕන අදු කියන එකෙන් අවසන් වෙන්න ඕන. ඒක වචන වාක්‍යයක් නිසා. කුංජු හල් කීවොත් අවසන් වෙන්න ඕන අන කියන ශබ්දයෙන්. ඒක ඇයි? බහු වචන වාක්‍යයක් නිසා. බලන්න තියෙනවා කුංජු නිට්කින් රදු. නිට්කින් රදු. කුංජු නිට්කින් රදු. මොකක්ද ඒකෙන් කියන්නේ? කුකුළු පැටියා සිටී. එහෙනම් අපි ඒක ලියමු. කුංජු ඔන්න අදු එකතු වුණා මේ අදු. මෙතෙන්ට එනවා කුංජු හල්. නිට්කින් රන. බලන්න කුංජු හල් නිට්කින් රන. ඔන්න ඔහොමයි පුතේ වාක්‍ය ටික හැදිලා තියෙන්නේ. දැන් මේක හැදුනේ කොතනින්ද කියන එක ඊළඟට අපි කතා කරමු. මේක පුතේ නිල් කියනවා. නතර වී සිටිනවා. සිටි කියනවා. එහෙනම් මෙන්න මේ කින්ර කියන වචනය තමා වර්තමාන කාලයේදී අපි ගන්න ප්‍රත්‍ය කින්ර කියන එක. මේක ըට් විදිහට ගන්න. එහෙනම් අපි මේ අදු මෙතෙන්ට එකතු කරනවා. අදු එකතු කරන් පස්සේ මේ දෙක ගන්නවා. ස්වරයක් සහ ව්‍යංජනයක් එකට තිබ්බහම මේ දෙන්න එකතු වෙනවා. එකතු වෙලා හැදෙනවා. මොකද්ද හැදෙන්නේ? ර. එහෙනම් ඊටු ටික බලන්න. කින් ර දු. එහෙනම් නිට් නිල් කියන වචනය මෙතන ක්‍රියාමූලයේ නිට් වෙනවා. නිට් වෙලා කින් ර දු කියන එක ඔන්න හැදිලා තියෙනවා. මේක තමයි වර්තමාන කාලය නිහල් කාලම් හඳුනා ගන්න තියෙන ප්‍රත්‍ය. හොඳයි. මේක බලන්න. මේක තමයි පුතේ මේකෙදී මෙතනින් ගත්තාම කින්ර කියන එක ըට්ට විදියට එනවා. මේකට අන එකතු වුණා. අන එකතු වුණේ ඇයි? අවේගයේ ආඛ්‍යාතය නිසා. මෙහෙට ගන්නම් තව ටිකක්. මෙහෙට අරගෙන ලියන්නම් මම. මේක මෙහෙම උනේ ඇයි? අන අවේගයේ ආඛ්‍යාතය. මෙන්න මෙයාගේ ආඛ්‍යාතය අවේගය. එහෙනම් මොකක්ද එකතු කරන්න ඕන කිව්වේ? කින්ර. මේක ըට්ට විදිහට ගමු. අරගෙන මේකට අන එකතු කරනවා. මේ දෙක එකතු වෙලා දැන් ඊටු ටික බලන්න. කින්රන. තේරුණාද දරුවනේ ඔක හැදිච්ච විදිහ? හොඳයි. එහෙනම් ඔන්න ඔක තමයි අභ්‍යාසය. ඒක වචනයට ඍතු වෙන්න ඕන. බහු වචනයට රණ වෙන්න ඕන. දැන් බලමු කුංජු නිට්කින් රදු. මොකද්ද? කුකුළු පැටියා සිටි. කුකුළු පැටියා සිටි. එහෙනම් බලන්න බහු වචනය මොකද්ද වෙන්නේ? කුංජුහල් නිට්කින් රණ. කුකුළු පැටවුන් සිටිති. කුකුළු පැටවුන් සිටිති. පාත එක බලන්න. පරුන්දු පරක්කින් රදු. උකුස්සා සිටි. නැත්නම් උකුස්සා පියාඹයි. පරන්දු පර කියන ක්‍රියාමූලය අරන් තියෙනවා. පරක්කින් රදු. මොකක්ද කියන්නේ? උකුස්සා පියාඹයි. එහෙනම් පරුන්දුහල් පරක්කින් රණ. පරුන්දුහල් පරක්කින් රණ. ඊළඟ එක බලන්න. කෝලි දූරත්තු කින්රදු. කෝලි දූරත්තු කින්රදු. කිකිලිය එළවාගෙන යයි. කිකිලිය එළවාගෙන යයි. ඊළඟ එක කෝලිහල් දූරත්තු කින්රන. කෝලිහල් දූරත්තු කින්රන. ඊළඟ එකට බලන්න. මයිල් ආඩු කින්රදු.
මොනරා නටයි. මොනරා නටයි. මොනරා නටයි. මයිල්හල් ආඩුකින් රන. මයිල්හල් ආඩුකින් රන. හරිද? ඔන්න දැන් පුතේ අභ්‍යාසය ඔයාලට තියෙනවා සෙට් පාඩු 11. එහෙනම් ඕක කරන්න පුළුවන්. නායෝඩුකින් රදු නායිහල් ඕඩුකින් රන. මයිල් ආඩුකින් රදු මයිල්හල් ආඩුකින් රන. ඉස්සරහා කොළපාට තියෙන කොටුවේ තියෙන ටිකෙන් ඉස්සරහා තියෙන ක්‍රියාපදයේ තෝරාගෙන ඒ ටික හදන්න තියෙන්නේ. ඊළඟට බලන්න ඊළඟේ කවුද ඉන්නේ? පරවෙයි. පරවෙයි කියන්නේ කුරුල්ලා. පරවෙයි පරක්කින් මොකද්ද? බලන්න තියෙනවා පරක්කින් රදු පරවෙයි හල් පරක්කින් රන. ඊළඟට කුරංගු පායිකින් රන. වඳුරා පනි. කුරංගුහල් පායිකින් රන. පායිකින් රදු පායිකින් රන. හරි නේද? හරි. ඊළඟට බලන්න මේකේ තියෙනවා පාතින්. දැන් ඔය අභ්‍යාසය කර හැකි නැත්තනි. ඔය අභ්‍යාසය කරන්න පුළුවන්. පාතින් තියෙනවා මොකක් කියලා තියෙන්නේ? පාතින් තියෙන ටික බලන්න. පාතින් තියෙන්නේ ඔය විදිහට වාක්‍ය හදන්න. මොකද්ද? අපිට පුළුවන් ඕකෙන් හදන්න යානෙයි නඩක්කින් රදු යානෙයිහල් නඩක්කින් රන. කෝලි නඩක්කින් රදු කෝලිහල් නඩක්කින් රන. හරි නේද? ඔයාලට දරුවෝ පුළුවන් එහෙනම් දැන් ඕකේ අභ්‍යාසය කරන්න. අපි මේක ඉක්මනට කරමු. ඉක්මනට කරලා කොම් බලන්න තියෙනවා. බලන්න එහා පැත්තේ පිටුව සෙට් පාඩු 13 කියන එකේ බලන්න නායි ඒ කොටසේ තියෙනවා නායි කුරෙයිකින් රදු. එහෙනම් කුදිරේ කියන එකේ පාත තියෙනවා ඕඩිකින් ඕඩියදු දිව්වා. මේ දෙක A සහ B අනිත් පැත්ත හරවන්න අනිත් පැත්ත හරවලා බලන්න. එතකොට මේවට උත්තරේ එනවා. මේ ටිකට උත්තරේ එනවා. අනිත් පැත්ත හරවලා බලන්න A කියන එකයි B එකයි මාරු කරලා බලන්න. එහෙනම් පුතේ අපිට 14 වෙනි අභ්‍යාසයට යන්න වෙනවා. ඔන්න අපිට වාක්‍ය හදන්න තියෙන්නේ. මෙතනදී හොඳට අවබෝධ කරගන්න මෙන්න මේක ඒක වචනය සහ බහු වචනයේට අවසන් වෙන ආඛ්‍යාතයන් මොනවද කියන එක හොඳට අවබෝධ කරගන්න. මම ඉස්සෙල්ලා වචන ටික කියන්නම්. බලන්න කොළපාට කොටුවේ තියෙනවා කොළපාට දිග කොටුවේ තියෙනවා වචන ටික. ඒ වචන ටික මම ඉස්සෙල්ලා කියන්නම්. පෙරිය. මොකද්ද පෙරිය කියන්නේ? පෙරිය කියන්නේ මොකද්ද? ලියා ගන්න ලොකු. වෙල්ලෙයි. සුදු. වෙල්ලෙයි කියන්නේ සුදු. සිරිය කියන්නේ පොඩි. පච්චෙයි කොළ. පච්චෙයි කොළ. ඊළඟට තියෙනවා කහ පාට කොටුවේ මංජල්. මංජල් එකේ තියෙනවා පූනේ පූසා මාන්හල් බහුවචන වෙලා මුවෝ නායි බල්ලා පුලි කොටියා සිංගම් සිංහයා කරඩිහල් ඒකත් බහුවචන වෙලා කරඩි කියන්නේ වලහා කරඩිහල් කියන්නේ කවුද? වලස්සු යානේ අලියා පාම්බු නයා නැත්තම් සර්පයා කිලි ගිරවා පසු එළදෙන පුරාකල්. බලන්න ඒක එක වචන බහුවචන වෙනකොට කල් එකතු වෙලා තියෙනවා. පුරා ආ ශබ්දේන ඒවට දීර්ඝයක් එනවනම් බහුවචන වෙනකොට එක්කල් එකතු වෙනවා. පුරාකල්. ඊට පස්සේ බලන්න නිල් පාට කොටුවේ නීල නිරක් එකේ පාල් කිරි පුල් තනකොළ ඉරච්චි කියන්නේ මොනවද? ඉරච්චි මස්. මස් වලට කියන ඉරච්චි. කුකුල් මස් වලට කෝලි ඉරච්චි කියනවා. ඊළඟ නීර් ජලය. නීර් ජලය. හරි නේද? ඊළඟට වචනේ ඔය ටික ලියාගත්තද? හොඳයි. දැන් අපි බලන්න රෝස පාට කොටුවේ රෝසා නිර. ඕඩින ඕඩින දිව්වෝය පරන්දන පියාඹුවෝය
බහුවචන වාක්‍ය ඔක්කොම ඕඩින පරයන කියන එක ඇවිල්ලා තියෙනවනේ. එහෙනම් බහුවචන වෙන්න ඕන. පරන්දදු දිව්වාය දිව්වේය ඒක මොකද්ද? දිව්වේ මොකද්ද ඒක? ඒක එක වචනයක්ද බහුවචනයක්ද? ඈ මොකද්ද ඒක එක වචනයක්ද බහුවචනයක්ද? පරන්දදු ඒක වචනයක්. සිරියදු පොඩි ඒකත් ඒක වචනයක්. කුඩිත්තදු ඒකත් ඒක වචනයකට යෙදෙන ක්‍රියාපදයක්. ආඛ්‍යාතයක්. කුඩිත්තන අන්න ඒක බහුවචනයකට යෙදෙන බහුවචන. කුඩිත්තන තින්රදු කනවා තින්රදු කනවා ඒක වචනය. තින්රන කනවා කියන එකේ බහුවචනය. ඊළඟට ඕඩියදු ඒක වචනය. ඕඩි කියන්නේ දුවනවා. ඒකේ ඒක වචනය. ඊට පස්සේ මොකද්ද? පායින්දදු පයින්නවා. පායින්දදු කියන්නේ පයින්නවා. එහෙනම් ඒක වචන එකක්. කඩිත්තදු හපනවා කියන ක්‍රියාමූලයෙන් අරන් තියෙනවා. ඒකත් ඒක වචනේ. කත්තියදු කියන්නේ කෑ ගසනවා කියන එකේ ඒකත් ඒක වචනයක්. පායින්දන ඔන්න බහුවචනයක් ආව නැවතත්. බහුවචනයකට ලියන ආඛ්‍යාතයක්. එහෙනම් පායින්දන පායි කියන්නේ පනිනවා. කොරෙයිත්තදු එහෙනම් බල්ලා බුරන ශබ්දෙට කුරෙයි කියන්නේ. එහෙනම් ඒකත් එක බල්ලෙක් බුරන ශබ්දෙට කුරෙයිත්තදු. දරුවනේ ඔන්න දැන් තියෙනවා ඔයාලට ඔන්න හදන්න මොකද්ද තියෙන්නේ උදාහරණයට අනුව උදාහරණයක් දීලා තියෙනවා. මේකෙන් අරගෙන තියෙනවා කොළ පාටකින් පෙරිය, කහ පාටකින් තියෙනවා පූණේ, නිල් පාටකින් පාල් කුඩිත්තදු. එහෙනම් පෙරිය පූණේ පාල් කුඩිත්තදු. ලොකු පූසා කිරි බිව්වා. ලොකු පූසා කිරි බිව්වා. බලන්න ඒක වාක්‍ය හදලා තියෙනවා. එහෙනම් ඒක වචන වලටයි බහුවචන වලටයි ගැලපෙන විදිහට ওই වාක්‍ය ටික ඔයාලා හදන්න ඕන. දෙවෙනි එක බලන්න. පච්චේ කිලි පරන්දුදු කොළ ගිර වාපිය ඇඹුවා. එහෙනම් ඔන්න පුතේ ඔය ටික හදන්න ඕන. ඔය ටික ඔයාලට සරලයි. දැන් අපි කතා කරපු විදිහට හරි සරල වාක්‍ය ටිකක් හදන්න තියෙන්නේ. එහෙනම් දරුවනේ අපි අද පාඩම මෙතනින් අවසන් කරනවා. 11 වෙනි පාඩම අවසන්. අපිට තියෙන්නේ 12 වෙනි පාඩම. 12 වෙනි පාඩම ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු. පරිසු වාංගුවෝ තෑගි ගමු මිලදී ගනිමු කියන එක තියෙන්නේ අපිට. එහෙනම් දැන් ඕකෙදි ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. ව්‍යාකරණ කොටස් වෙන වෙනම කරන්න ඕන. වෙනම දවසක් අරගෙන කරන්න ඕන. අපි පාඩම් ටික දැනට මෙහෙම කරගෙන යන්. ඒ වගේම පුතේ මේ වීඩියෝ එක බලලා යාළුවන්ටත් ලබා දෙන්න බලන්න. ඔයාලා පන්ති ආපු නැති අයත්මත් කමක් නැහැ කාට හරි මේක බලන්න ලබා දෙන්න. අපිට ඒ වගේම තව යාළුවෝ ඉන්නවා නම් අපේ WhatsApp group එකට එකතු කරගන්න. එකතු කරගෙන අපි යාළුවෝ ටික හදාගෙන යාළුවත් එක්කව කරගෙනම මේ ගමන යමු. එහෙනම් නැවත පාඩමකින් ඊළඟ පාඩමෙන් 12 වෙනි පාඩමෙන් අපි නැවත හම්බෙමු. එතකන් සියලු දෙනාටම වණක්කම් ආයිබෝවන්.